සාරදී සත්‍ය සොයා යන ගමනක හැරවුම් ලක්ෂය. විශ්වය කියලා කියන්නේ හරි අමුතු දෙයක්. මේ ලෝකය, මේ සත්වයා, මේ ගහකොළ, මේ හැම දෙයක්ම විශ්වයේ කොටස්. උපත සිට මරණය දක්වා යන මේ ජීවිත ගමන තුල අපි හැම වෙලාවකම උත්සාහ කරන්නේ මේ සබාධමේ රටාවට අනුගත වෙන්න මිසක් අපට කොච්චර සමහරකට උත්සාහ කළත් සබාධමේ රටාව වෙනස් කරන්න බැරි වෙනවා. උදාහරණයක් විදිහට පුංචි දරුවෙක් මේ ලෝකෙ ඉපදුනාට පස්සේ ඒ පුද්ගලයා ක්‍රමානුකූලව උස්මහත් වෙනවා. ඒ උස්මහත් වෙලා වූ තරුණ වියට පැමිණෙනවා වාගෙම ඒ තරුණ වියට පැමිණෙන පුද්ගලයා ඉන්පසුව ක්‍රමානුකූලව ඔහුගේ ජීවිතය ගෙවෙන්න පටන් ගන්නවා. ඔහු වයසට යනවා. ඒ වයසට යාමේදී ඇතිවෙන ඉස කෙස් රැවුල්, ඉදියා, දත් හැලි, හම රැඩි වැටි, ඇදකුද ශරීරයේ කුදු වීම මේ ආදී ලක්ෂණ පිළිබඳව අපට මේ අවස්ථාවල් වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. අපට මේ අවස්ථාවල් මගහරින්න පැහැර හරින්න ඇත්තටම බෑ. ඒක තමයි මේ අපි කොච්චර මේ විශ්වය එක්ක බද්ධ වෙලාද කියනවා නම් අපිට කොයිතරම් මේ වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තිබුණත් මේ අවුරුදු 100,000 ගණනක් මේ ලෝකේ ඊටාම දියුණු යුග තිබුණා. මේ මොනම යුගයක් පිළිබඳව සාකච්ඡා කරත් අපිට මරණය කියන දේ ජය ගන්න බැරි වුණා. ඒ නිසා ඇත්තටම සබාධමේ නිර්මාණයක් වෙච්ච මේ මිනිස්සයා සබාධමේම කොටසක් වගේම සබාධමේම යම්කිසි සුවිශේෂී නිර්මාණයක් වශයෙන් අපිට හිතන්න පුළුවන්. නමුත් මිනිසා කියන පුද්ගලයා අනිත් අයට සාපේක්ෂව හැම වෙලේම උත්සාහ කරන්නේ මේ සබාධම ජය ගන්න. සබාධමේ හැටි තමයි අපි ලෙඩ වෙන එක. ඒ වගේම අපි නොයේ රෝගාබාධ වලට ලක් වෙන එක, වයසට යන එක, ඇඟ රැලි වැටෙන එක, මරණයටපත් වෙන එක. නමුත් මේ தত্ত্বයන් යම් කිසි කාලයකට හෝ සීමා කර ගැනීමට, අඩපණ කර ගැනීමට මිනිසුන්ට අවශ්‍ය වුණා. ඒ නිසා තමයි මිනිස්සු ඖෂධ පිළිබඳව සොයා ගන්න පටන් ගත්තේ. මිනිස්සු විවිධ ඖෂධ පිළිබඳව තමන්ගේ අවධානය යොමු කළා. විශේෂයෙන්ම එදිනෙදා දෛනික ජීවිතය තුළ මුහුණ දෙන්න සිදුවෙන යම් යම් රෝගාබාධ වලින් ආරක්ෂා වීම පිළිබඳව මිනිස්සුන්ට අවශ්‍ය වුණා. කැස්ස හිම්බිරිස්සාව ඉඳන් පටන් ගත්තොත් මිනිස්සුන්ට ඇතිවන භයානක රෝගාබාධ තත්ත්ව දක්වා, ඒ කියන්නේ පිළිකා, අංශභාග වැනි රෝග තත්ත්වයන් සුවපත් කිරීම දක්වාම මිනිස්සුන්ට අවශ්‍යතාවයක් ඇති වුණා යම්කිසි ඖෂධ පිළිබඳ. ඒ නිසා පුරාතනයේ මේ ලෝකය නිර්මාණය වුණාට පසුව මේ ලෝකයේ යම්කිසි කොටසක් හැම වෙලේම උත්සාහ කළා අපි මනුෂ්‍ය සංහතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් යම්කිසි කාර්යයක් කරන්න. අපි ඒකට කියනවා ඍෂිවරු කියලා. මේ ලෝකයට ජ්‍යොතිෂය, වේදකම, යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය වැනි මේ විවිධ විෂය පදාර්ථයන් ලෝකයේ නිර්මාණය කළේ මේ ඍෂිවරු. ඒ ඍෂිවරුන්ට අවශ්‍යතාවය තිබුණේ මේ සබාධමේ නිර්මාණයක් වෙච්ච මේ මිනිස්යාව සබාධමෙන් ඇතිවන විවිධාකාර පීඩාකර තත්වයන්ගෙන් ආරක්ෂා කරගන්න. ඒ නිසා තමයි ලෝකේ විවිධාකාර ඖෂධ නිර්මාණය වුණේ. අද අපි ලෝකෙ දිහා බලනකොට අපට හම්බ වෙන මහා බිහිසුණු රෝගාබාධ තියෙනවා. එකක් තමයි අංශභාග, අනික පිළිකා, අනික බගන්දරා. මේ අංශා, පිළිකා, බගන්දරා කියන මේ රෝග තුන බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වලදී උන්වහන්සේගේ දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. අංශා, පිළිකා, බගන්දරා කියන මේ රෝග තුන තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කර්ම රෝග හැටියට. පෙර සංසාරේ මිනිසුන් විසින් කරන ලද පාප ක්‍රියාවන්ට ඕන්ට ලැබිච්ච දඬුවම් වශයෙන් තමයි මේ අංශභාග, පිළිකාව සහ බගන්දරා නැත්නම් අපි කියනවා මූල රෝගය කියලා. මේ රෝග තුන පිළිබඳව උගන්ලා තියෙනවා. එනමුත් මේක කර්ම රෝගයක් බවට පත් උනත් මේ කර්මානුකූලව ඇති කරන මේ රෝගාබාධ තත්වයන් පවා සුවපත් කර ගැනීම පිණිස මේ ලෝකයේ මිනිසුන්, වෛද්‍යවරුන්, ඒ වගේම ඍෂිවරුන් ඊටාම විශාල වශයෙන් තමන්ගේ දැනුම පාවිච්චි කළා. සබාධමේම නිර්මාණයක් වෙච්ච මිනිසයාට ඇති කරන මේ සබාධමේම රෝගාබාධ සුවපත් කිරීම සඳහා ඒකටම ආවේනික වූ සබාධමේ ඖෂධ රාශියක් පිළිබඳව අතීත මුතුන් මිත්තන් සොයාගත්තා. ඇත්තටම පුරාතන කාලයේ දිහා බලපුවාම අපිට මේ පිළිකා වැනි රෝග තත්ත්ව ගැන මහා විශාල වශයෙන් සාකච්ඡා කරන්න සිද්ධ වුණේ නැහැ. මොකද
ඇත්තටම මේ කතාව අපි කතා කරනවා නම් පිළිකාව කියන්නේ ගෙඩි වෙදකම. පිළිකාවක් කියන්නේ ගෙඩියක්. එතකොට අපේ ලංකාවේ දැනටත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ගෙඩි වන පිළිකා කියන කොටස් තුන ලියාපදිංචි කරනවා. ඒකට හේතුව තමයි ඒ පිළිකා කියලා 아무තු දෙයක් අපිට තිබුණේ නැහැ. පිළිකාව කියන්නේ ගෙඩියක්. ඒ ගෙඩියක් ශරීරයේ කොතන හරි තැනක ආවට පස්සේ අපේ වෙදකමේ තිබුණා එක්කෝ ඒ ගෙඩිය පිටතට අරගෙන බෙහෙත් කරන ක්‍රමයක්. ඒ කියන්නේ ඇඟ ඇතුලේ දැන් අපි කියන බඩ ඇතුලේ තියෙන ගෙඩියක් නම් බඩ පලානේ නැතුව ඒ වෛද්‍යවරයාට හැකියාව තිබුණා බෙහෙත් බැඳලා ඒ ගෙඩිය පිටතට මතු කරගන්න. ඒ වගේම අපේ තවත් ක්‍රමයක් තමයි තියෙන ගෙඩි අපට වෙන තැනකට ඇදගන්න යන්න පුළුවන්කමක් තිබුණා. ඒකට මන්ත්‍ර ශාස්ත්‍රයේ গুপ্ত විද්‍යාව සහ වෙදකම පාවිච්චි කළා. කොහේ හරි ඇතුලේ තියෙන තැනක් නම් අපි ඒක කොහේ හරි වෙන තැනකට අපිට පහසු තැනකට අපි ඇදගෙන යනවා. ඒ වගේම ගෙඩි පිච්චීමේ ක්‍රමයක් අපේ තිබුණා. දැන් අපි ඔය කතා කරන්නේ මහරගම් පිළිකා රෝහලේ අපි කතා කරන්නේ කරන්ට් අල්ලනවා කියලා. ඒගොල්ලන් ඒ කරන කරන්ට් ඇල්ලීම වාගේම අපේ ක්‍රමයක් තිබුණා. ඖෂධ පාවිච්චි කරලා ඒ ඖෂධ මාර්ගයෙන් ශරීරයේ තියෙන මේ ගෙඩි පුච්චා දාන. ඒ වගේ අපට ආවේනික වෙච්ච අපට වෙදකමක් තිබුණා. ඒ නිසා ඇත්තටම පිළිකා කියන රෝගය ගත්තත් අපට ඒක මහා රෝගයක් වුණත් අපට ඒක පාලනය කර ගැනීම, දුරු කිරීම, සුවපත් කිරීම කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ වෙදකමේදී මූල රෝගය කියන කාරණාවගත මූලගින්න කියන රෝගය ගත්තොත් අපට අනිවාර්යයෙන් මේකට බෙහෙතක් තියෙනවා. ඒ බෙහෙත ගැන අපි සාකච්ඡා කරනවා නම් අපි ඒකට ගත්තා දැනටත් අපි ළඟ මේ බෙහෙත අපි දැනටත් පාවිච්චි කරනවා. කවුරු රෝගියෙක් ආවොත් ඉබ්බන්ගේ කටු, ඉබි කටු ඇතුළු තවත් ඖෂධ වර්ග රාශියක් එකට එකතු කරලා අපි මොකද කරන්නේ මේක හදනවා කුඩක් විදිහට. හදලා ඉවරලා යම් කිසි ගිනි කබලක් අරගෙන ගිනි කබල ඇතුළට අඟුරු ටික දාලා ඒක තියනවා වම් ගෙඩිය ඇතුලේ. තියලා ඉවරලා රෝගියාව වම් ගෙඩිය ඇතුලෙන් වාඩි කරනවා. වම් ගෙඩිය උඩින්. වාඩි කරලා ඉවරනාට පස්සේ අර දුම හොඳට අර ගුද මාර්ගයෙන් උඩට යනවා. අනිවාර්යෙන් මේ පහත් වෙච්ච බඩවැල ඇකිලිලා නැවත උඩට යන්න අවස්ථාව සකස් කරන මේක ඉතාම ප්‍රත්‍යක්ෂ බෙහෙතක්. ඔය ඉදි කටු වලින් කරන බෙහෙත. මේ වගේ මේ කර්ම නියාම ආබාධ ඒ කියන්නේ රෝග සුව කරන්න බැහැයි කියලා ප්‍රතික්ෂේප කරන්නට ඉදිච්ච සමහර රෝගාබාධ ඇත්තටම හිල වෙදකමට අපේ ආයුර්වේදයට අපේ වෙදකමට අපේ සිංහල වෙදකමට ඒවා ඇත්තට දුෂ්කරතාවකටපත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ මිනිස්සුන්ට මේ සිංහල වෙදකම ගැන මහ විශාල වශයෙන් විශ්වාසයක් තිබුණා. නමුත් සිංහල වෙදකම ගැන ආයුර්වේද වෙදකම ගැන අපට තියෙන විශ්වාසය සම්පූර්ණයෙන් බිඳ වෙන්න තියෙනවා. ඒකට හේතුව ප්‍රධාන වශයෙන්ම එකක් තමයි හොර වෙද්දී. දෙවෙනි කාරණාව තමයි මේ ඖෂධවල තියෙන බාලතාවය. දැන් ඖෂධයක් කියන එකක් ගත්තාම අපට ඒ ඖෂධයකට අපි යොදන යම්කිසි විදිහක් තියෙනවා. ඒ ඖෂධය යොදලා හදලා ගත්තාම අපට ඒකට යන මහන්සියක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම බලන්න කඩේට ගිහිල්ලා නාරායන කියන තෙල් එක ගන්න. නාරායන තෙල රුපියල් 150යි 120යි අවුන්සියක්. නාරායන කියන ඖෂධයට බෙහෙත හදන්න බෙහෙත් වර්ග 80 ගාණක් කියනවා. ඒකකින් කලඳ ගත්තා කලඳක් රුපියල් 5 ගත්තා. හරි? ඒක ඔබ හිතන්න එතන රුපියල් 450ක් 500ක් විතර වෙනවා. ඊටත් වැඩි. එතකොට අපි ගත්තොත් සීතෝදක තෙල. බෙහෙත් වර්ග 7ක් 8ක් කියනවා. දැන් අමුකහ කිලෝවක්ම අමුකහ අපිට බහුල වෙන අමුකහ අනිවාර්ය බෙහෙත. අමුකහ කිලෝවක් ගත්තොත් රුපියල් 3-4000ට ගියා. නමුත් සීතෝදක අවුන්සියක් අපිට සාමාන්‍ය රුපියල් 60කට ගන්න පුළුවන් හරිය. අවුන්සෙක රුපියල් 60කට ගන්න පුළුවන්. එතකොට වාත විදුරංග ගත්තොත් කොලෙස්ටරෝල් ගත්තොත් අපිට සාමාන්‍ය රුපියල් 55යි 60කට ගන්න පුළුවන්. ඒක අපි ඇත්තටම කල්පනා කරලා බැලුවොත් බුද්ධිමත් මිනිස්සු වශයෙන් මේ අවුන්ස් එක ප්‍රමාණයකට යොදන ඖෂධ රුපියල් 50කට ගන්න පුළුවන්. එතකොට නිෂ්පාදකයාත් ලාභයේ තියාගෙන කුප්පිය අවුන්ස් කුප්පියක් ගත්තත් රුපියල් 12ක් විතරනේ. ඔහු ඒ අවශ්‍ය බඩු වලටත් මුදල යවලා ඊළඟට ඔහුගේ මහන්සියක් තියාගෙන ලාභයකුත් තියාගෙන රුපියල් 60කට 65කට අවුන්සයක් දෙනවා කියලා කියන්නේ ඇත්තටම බුද්ධිමත් කෙනෙක් කල්පනා කරනවා නම් ඔබට පැහැදිලි වෙන කාරණාවක් තමයි ඇත්තටම මේක තියෙන බෙහෙත්ද කියන ප්‍රශ්නේ. නමුත් මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ මොනවා හරි බෙහෙතක් කියන එක. ඒ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ මොනවා හරි බෙහෙතක් කියන නිසා නිෂ්පාදනාගාරයක් පවත්වන පුද්ගලයාටත් අවශ්‍ය වෙන්නේ මොනවා හෝ නිෂ්පාදනය කරන්න. අද දවසේ මේ මෙලාව ගත්තොත් මේ මොහොත ගත්තොත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිෂ්පාදනාගාරයෙන් දවසකට
තෙල් බෝතල් 10000කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. එක දවසකට. ඒතකොට එක දවසකට තෙල් බෝතල් 10000ක් විතර නිෂ්පාදනය කරලා එළියට දාන්න ඒ යක්කල සිද්ධ ආයුර්වේද ආදී මේ ඖෂධ නිෂ්පාදනාගාරවලින් මේ තරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා එළියට දාන්න මට හිතා ගන්න බෑ ලංකාවේ මේ තරම් ඖෂධ තියනවද කියලා. සාමාන්‍යයෙන් දවසකට සීතාරාම වර්තිකාව ගත්තොත් සාමාන්‍යයෙන් කිලෝ 100ක් විතර ලංකාවේ දල වශයෙන් දවසකට මේ විකිනෙනවා. ඉතින් මෙච්චර ප්‍රමාණයකට ඖෂධ කොහොමද හදන්නේ? හදලා අපි කොහොමද දෙන්නේ කියන ප්‍රශ්නයත් එක්ක බලවම ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඖෂධවල ඇතැම් නිෂ්පාදකයින්ගේ විවිධාකාර කෘත්‍රිම ද්‍රව්‍ය වල එකතුවකින් නිෂ්පාදනයක් සකස් වෙනවා මිසක් සෝබාධාමී ඖෂධ වලින් ඇත්තට මේවා සකස් වෙලා නැහැ කියන එක තමයි මගේ පෞද්ගලික මත. ඉතින් මේ නිසා අපට මහා රෝග සුවපත් කිරීම කියන කාරණාවට තව පුංචි සුවපත් කිරීමක්, හොඳේ අමාරුවක්, තුවාලයකට බෙහෙතක් දැමීමක් කියන දෙයකටවත් අපිට යන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ පැන නැගිලා නැහැ. හොඳම උදාහරණයක් ගත්තොත් සීතෝදක තෛලය. අපි කරන්නේ සීතෝදක කියන තෙල ඕනම කැපුමක් කැපිච්ච වෙලාවක මොන තරම් බරපතල කැපුමක් කැපුමත් අපි කරන්නේ සීතෝදක තෙල පුළුන් කෑල්ලකොත් මේවා කරලා අපි තුවාලෙට තියන වෙරනවා. වෙරලා ඉවරලා පැය දෙකෙන් දෙක වතුරක් කරනවා. කිසිම විදිහකට පැහැවන්නේ. ඒක මම සම්පූර්ණ වගකීමකින් කියන්නේ කිසිම විදිහට පැහැවන්නේ. අනිවාර්යයෙන්ම දවස් 2කට පස්සේ ලෙහෙපුවාම තුවාලේ අනිවාර්යෙන් පෑහිලා. නමුත් ඔබට මේක කරන්න එපා. ඇයි? වර්තමානයේ තියෙන මේ සීතෝදක තෙල තියලා මෙම කළොත් ඔක්කොම නෙමේ යම් නිෂ්පාදනාගාරවල ඒකේ පැහැවෙනවා. ඇයි? ඒකට එන නියම මාත්‍ර ඖෂධ දාලා නැහැ. ඉතින් මේ එතකොට අපි අහුවහම කියන්නේ අපි නියමව ඇහුවොත් කියන්නේ කොහොමද හාමුදුරුවනේ එහෙම නිෂ්පාදනයක් කරලා මිනිස්සුන්ට දෙන්නේ කවුද ගන්නෙ? හරියට වෙහෙත් ටික දාලා ඉවරලා අපි කොහොමද ඖෂධයක් හදලා මිනිස්සුන්ට දෙන්නේ? මේ ප්‍රශ්න දෙක. ඒ කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය මොනවා හරි ඖෂධ. නිෂ්පාදන කරන කෙනාට අවශ්‍ය මොනවා හරි ඒ අවශ්‍ය දේ ඉක්මනින් කීයක් හරි ලාභයක් ලැබෙන්න දෙන්න. මේ දෙකම අතර දෝරණය වෙන්නේ වෙදකම කියන එක. ඉතින් මේකේ අවසාන ප්‍රතිඵලය තමයි වෛද්‍ය වෙදකම පිළිබඳව යන පුද්ගලයාට වෙදකම ගැන තියෙන විශ්වාසය අඩු වෙනවා. ඉතින් මෙන්න මේ தത്വයට වෛද්‍යවරයෙක් වශයෙන් මගේ යුතුයකමක් තියෙනවා හරි වූ නිවැරදි ඖෂධ මේ මිනිස්සුන්ට දායාද කිරීම. ඉතින් මේ කටයුත්ත සිදු කිරීම සඳහා අපි විශාල උත්සාහයක් මේ වෙනකොට යොදාගෙන යනවා. ඒ වගේම තමයි දැන් අපි විශාල ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. මේ විශාල ප්‍රශ්නය විශාල ගැටලුව තමයි මේ ශරීර පදාර්ථය තුළ මේ ශරීරය තුළ ඇති කරන මහා බරපතල විෂ ශක්තිය විෂ. දැන් අපි මෙච්චර කාලයක් දැන් යම් විදිහකට කාබනික ආහාර පිළිබඳව අපි කතා කරගෙන යනවා. මොකද මෙච්චර කාලයක් අපි සාකච්ඡා කළොත් අපි වැඩිපුරම කාලා තියෙන්නේ ආසනය. දැන් මේ වායේ තියෙන අතුරු විපාක වශයෙන් අවුරුදු 8 ඉඳන් මේ දරුවට උපදිනවා දියවැඩියාව කියන රෝග තත්ත්වය. ඊළඟ ප්‍රෙෂර්, ඊළඟ කොලෙස්ටරෝල්. මේ තුන ප්‍රධානයි. මේ තුන ප්‍රධානම පුද්ගලයාගේ ඒවා ඇති වෙන අතරතුරදී ඔහුට පිළිකා අනිවාර්යෙන් ඇතිවීම අවදානමක් තියෙනවා. ඊළඟට ඒ පුද්ගලයාට අංශභාග ඇති වෙන්න පුළුවන්. බඩවැල් වල ගෙඩි ඇති වෙන්න පුළුවන්. ඊළඟට අකලට ඉසකස් පැහෙන්න පටන් ගන්න පුළුවන්. දත් මුල් දිය වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මහා රෝග තත්ත්වයන් නිසා මිනිස්සයා මහා පුදුමාකාර විදිහකට අසරණතාවයට පත් වෙලා තියෙනවා. ඒ වගේම විවිධාකාර රෝගාබාධ වලට මිනිස්සුන්ට දෙන ඖෂධ අපිට ඒක පැහැදිලිව නම් ගැන කතා කරන්න බෑ. යම් වාරණ නියෝග නිකුත් කරලා තිනවා යම් දේවල් සම්බන්ධව සාකච්ඡා කරන්න සහ YouTube වල දැමීම තහනම් කියලා. ඒ නිසා අපිට ඒක දැන් කතා කරන්න බෑ. නමුත් යම් ඖෂධ මිනිස්සුන්ට ලබා දීම නිසා මිනිස්සුන්ගේ ශරීර තාම දරුණු විදිහට පීඩාවටපත් වෙලා. දැන් අපි දන්නවා පසුගිය කාලේ සීම අපේ කලාකාරයෝ 10 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් heart attack වලින් මැරුණා. ඉතින් ඔබ දන්නවාද heart attack වලින් මැරුණේ ඇයි කියන්නේ? මම හිතන්නේ දන්නව ඇති. මට කියන්න බෑ ඒක. ඒකට හේතුව තමයි අපිට යම් දේවල් පිළිබඳව සාකච්ඡා කිරීම ගැටලු සහිතයි. ඉතින් මේවාට හේතුව තමයි මේ ශරීරයේ ඇති කරන විෂ. මේ විෂ ශක්තිය නිසා තමයි ශරීරයේ සකල විද රෝගාබාධ තත්ත්වයන් පැන නගන්නේ. ඉතින් මෙන්න මේ තත්ත්වය නිසා අපට ඇති කරනවා දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්. මේ තුනට අමතරව පිළිකා, ඊළඟට මූල රෝග, ඊළඟට පාකින්සන් වගේ රෝග තත්ත්ව. මේ ඊළඟ ශරීරයේ දැවිලි.
උෂ්ණාධික වේදනා මේ සියල්ල පිළිබඳව කල්පනා කරනකොට මේ සියල්ලටම එක්තරා යම්කිසි විදිහේ හේතුවක් තියෙනවා නම් මේ සියලුම හේතුව තමයි විෂ කියන්නේ. එතකොට මේක ඉනාවිස වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් යම්කිසි පුද්ගලයෙක්ව විනාශ කරන්න හෝ වශී කරගන්න හෝ දුන ඉනාවක් විස වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම වසක් විසක් ඔය සත්තුන්ගේ යම් යම් ඇට කොටස් ඊළඟට තෙල් ඔය කබර තෙල් අරවම ශරීරගත කරලා ඇති කරපු විසක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි නොදැන ආහාර වලින් අපි ගන්න යම්කිසි විෂ නිසා වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් වලට හේතුව වෙන්නේ විෂ කියන දේ. යම්කිසි කෙනෙකුගේ ශරීරයකින් මේ ඒ විෂ පදාර්ථ ඉවත් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන අපට යම්කිසි අවබෝධයක් ඇති කරගන්න පුළුවන් නම් මේ ඇති කරන සකල විද රෝගාබාධ තත්වයන්ගෙන්ම අපට මිදෙන්න පුළුවන්. ඉතින් මේ ගැන මම වෛද්‍යවරයෙක් වශයෙන් දිගට කල්පනා කළා. ඒ කල්පනා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මම නිෂ්පාදනයකට ගියා. ඒ නිෂ්පාදනය තමයි මහා සාරස්වතී අමෘතය කියන බෙහෙත. මේක දැනට ලංකාවේ තියෙන වටිනාම සහ වැඩිම ඖෂධ සංඛ්‍යාවක් පාවිච්චි කරලා හදන්නට යෙදුණු ඖෂධය. ඉතින් මේ ගැන ඔබට හොඳ දැනුවත් කිරීමක් අවශ්‍ය වෙනවා. ඇත්තටම අපි තව අවුරුදු යම්කිසි කාලයක් ජීවත් වෙන්න ඕන. ඒ ජීවත් වෙන කාලේ අපි නිකන් සීනි ලෙඩෙක් නැත්තම් අපි මధుමේහ රෝගියෙක් වෙන්න ඕනේ නැහැ අනාගතේ. ඊළඟට අපි ප්‍රෙෂර් කාරයෙක් වෙන්න ඕනේ නැහැ. ඒ වගේම අපි heart attack එක කියන්නේ හදවත් රෝගියෙක් බවට පත් වෙන්නට ඕනේ නැහැ. හදිසියේ heart attack එකක් අපිට එන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මූල රෝගියෙක් බවට පත් වෙන්නට ඕනේ නැහැ. අපි අකලට අපි ඉසකෙස් ටික පැහෙන්න ඕනේ නැහැ. අපේ දත් මුල් ටික අකලට දිය වෙන්නට ඕනේ නැහැ. හරි ඊළඟ අපිට පිළිකා වගේ භයානක රෝග තත්ත්ව ඇති වෙන්න ඕනේ නැහැ. මේවා රෝග වළක්වා ගැනීම සඳහා තියෙන රෝග නතර කර ගැනීම සඳහා අපට ඊටාම තද තියුණු තීක්ෂණ බෙහෙත් පාවිච්චි කරන්න වෙනවා. ඉඟුරු ටිකකින් කොත්තමල ටිකකින් පත් පාඩගම් වගේ දෙයකින් මේක කරන්න බෑ. මේකට අපිට ඊටාම තියුණු තද තීක්ෂණ බෙහෙත් පාවිච්චි කරන්න ඕනේ. ඒ තියුණු තද තීක්ෂණ බෙහෙතකින් අපිට පුළුවන් ඇති වෙලා තියෙන රෝග තත්වයක් මෙන්ම ඇති වෙන්න තියෙන රෝග තත්වයකුත් දුරු කරගන්න. මෙන්න මේ කාර්යය උදෙසා ආයුර්වේද වෛද්‍යවරයෙක් වශයෙන් මම නිෂ්පාදනය කළා මහා සාරස්වතී අමෘතය කියන බෙහෙත. මේක අතිශය දුර්ලභයි. අතිශය වටිනවා. අතිශයින්ම ප්‍රයෝජනවත්. මගේ යුතුයකමක් තියෙනවා වෛද්‍යවරයෙක් වශයෙන් මේ බෙහෙත කුමක්ද කියන වග පිළිබඳ සහ මේට යෙදෙන සියලු සර්ව සමස්ත ඖෂධ පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් ඔබට ඉදිරිපත් කිරීම. මම මේ සඳහා ඔබට නිර්ලෝභීව මෙහි වට්ටෝරුව මම ඉදිරිපත් කරා. මේකට කස්තුරි පවා යෙදෙන බෙහෙතක්. මේක පාරම්පරික ඖෂධයක්. එදා රාවණ මහ රජතුමාගේ කාලේ ඉඳන් පැවතගෙන ආපු බොහොම වටිනා ඖෂධයක්. ඖෂධය කොයි විදිහටද හැදෙන්නේ? මොනවද මේකට දෙන ඖෂධ කියන එක ගැන ඔබට අවබෝධයක් තියෙන්න ඕන. අපි කතා කරමු බලන්න. කරාඹු නැටි, සාදික්කා, වසාවාසි, තුඩයි, තිප්පිලි, බින්තල් අල, හාතවාරි අල, ඉකිරි ඇට. ඔබ දන්නවා ඉකිරි කියන්නේ නිරෙන්චි කියන එකයි. ඊළඟට උඳු ඇට. ඉකිරි කියලා කියන්නේ නීරමුල්ලිය කියන එකයි. නීරමුල්ලිය ඇට හරිම දුර්ලභයි. තාම දුෂ්කරයි නීරමුල්ලිය ඇට සොයාගන්න. ඊළඟ නිරෙන්චි ඇට. ඊළඟ උඳු ඇට. ගුගුල්. ගුගුල් සුද්ධ කරන්න ඕනේ. සුද්ධ ගුගුල් ගත යුතුයි අනිවාර්යෙන් මේ සඳහා නැත්නම් ඒක විශේෂයිත වෙනවා. රසකින්ද පිටි. අමුක්කරා මුල්. වැල්මි. කිරිබදු අද. ජටා මාංශ. නෙල්ලි. එල ඉඹුල් මැලියම්. එනසාල් ඇට. කුරුඳු පොතු. අක්‍ර පට්ට. ලොත් සුඹුලු. සැවැන්දරා මුල්. ගම්බිරිස්. සිද්දිඟුරු. කපු කිනිස්ස ඇට. සුවඳ කොට්ටන්. කොත්ත මල්ලි. තිත්ත කපුරු. කස්තුරි. කලාඳුරු අල. කරකටක ශ්‍රීංගි. මුද්දරක් පලං. ඉරිවේරිය මුල්. ලාකඩ. උණ මකුල්. නැත්නම් අපි කියනවා මේකට අපි යොදන්නේ උණ කපුරු කියන එක. නෙළුම් අල.
නෙළුම් රේණු වඳුරු මෑ ඇට නෙළුම් ඇට බෙලි මද බෙලි මද ඇට මේ කියන්නේ බෙලි මද වල ඇට බෙලි මද වෙනම බෙලි ඇට වෙනම විලඳ විලඳ වලදී ගන්න අපි ඒ අනිවාර්යෙන් මාවි බැලපු විලඳ කපු ඇට මද පාවට්ටා මුල් පාවට්ටා පොතු නිල් මානෙල් අල සුදු හඳු නා රේණු බඹ ඔසු කියන්නේ මහා බ්‍රාහ්මී නැත්තම් අපි පාවිච්චි කරන බ්‍රාහ්මී කියලා කියන්නේ අපි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන ඖෂධයක් ස්මෘතිකාරකයි හැම වෙලේකම මතක ශක්තිය ඇති කරනවා බඹ ඔසු ඊළඟට මීමල් වෙනම ගන්නවා ඊළඟට මීපුප් සහ මීමල් කියන වර්ග දෙකක් එතකොට මීමල් වෙනම ගන්න මීපුප් වෙනම ගන්න රට ඉදි ඉඟුරු පියලි කුළු රෑන ඉරමුසු මුල් දියමිත්ත මුල් වියලි කහ වෙනිවැල් ගැට මෙන්න මේ කියන ඖෂධ සියල්ලම එකට එකතු කරගන්න මේ තමයි මහා සාරස්වති අමෘතයට එන සර්ව සම්පූර්ණ බෙහෙත් මේ තුල තියෙනවා සකල ශරීරයේ තියෙන සියලු විෂ පදාර්ථ විනාශ කර දැමීමේ හැකියාව. ඒ වගේම පුද්ගලයාට පවතින බිහිසුණු රෝග අපි හිතනවා අපි කතා කරනවා පිළිකා සම්බන්ධව. පිළිකා කියන රෝගය ඇති වෙලා තියෙන කෙනෙකුට නම් මේ සාරස්වති අමෘතය කියන්නේ ඇත්තටම අමෘතයක්. පිළිකාවක් ඇතිවීමේ අවධානමක් තියෙන කෙනෙක් ඉන්නවා. ඇත්තටම මේ සාරස්වති අමෘතය කියන්නේ දිව්‍ය ඖෂධයක්. ඒ වගේම තමයි භගන්දර නැත්නම් මූල රෝග. මම මේකේ වට්ටෝරුවෙන් එන ඔබට පැහැදිලි කර දෙන්නම් මෙහිම තිබෙන ಗುಣ. එහිම ලියා තිබෙන අයුරින්. ඒක ඔබට අතිශය වැදගත්. එතකොට මේ පිළිකා භගන්දර ආදී මේ සකල විද රෝගාබාධ සියල්ලක් නසන්න පුළුවන්කම ලැබෙන මහා ප්‍රබල බෙහෙතක්. මේක තියෙනවා මේ සියල්ල එක පමණ අරගෙන මේක එළඟි තෙල් සහ මී පැන් වලින් හොඳට අඹරලා 3 සතියක් මේ ඖෂධය යම්කිසි කෙනෙක් භාවිතා කළොත් ඔහුට ලැබෙනා වූ ගුණ නම් වාත පිත්ත සෙලෙස්මා විකාර දෝෂ දුරු වෙනවා ඉස්සෙල්ලා. දැන් අපිට මේ ශරීරයේ හැම ලෙඩක්ම ඇති වෙන්නේ වාපිස්සෙම් කියන 3 දෝෂ නිසා. වාත පිත්ත සෙම් කියන මේ 3 දෝෂ වලින් උපදින සකල විද රෝගාබාධ තත්ත්වයන් දුරු කරනවා. ඊළඟ රක්ත විකාර. දැන් අපේ ශරීරය බලන්න අපිට නිතරම තියෙන දෝෂයන් මේ රක්ත දෝෂ. දැන් අපේ ලේ දූෂණය වීම නිසා ඇඟ කසනවා, පළු නගිනවා. මේක අපේ ශරීරයේ තියෙන බොහෝ ප්‍රශ්නයක්. ඇහි පියාටු කහනවා, මේවා දිය වෙනවා, දත්මුල් දිය වෙනවා. මේ ආදී වශයෙන් රක්ත යාගෙන් කරන අපේ ශරීරයේ ලේ ධාතුව විෂ වීම නිසා ඇතිවන සියලුම විකාර තත්ත්ව. විකාර කියන්නේ ඇති කරන රෝග තත්ත්ව. සියලු අයුරින්ම නැසයි. ඊළඟ මේක විශේෂයෙන් කියනවා වෙසෙසින්. يعني විශේෂයෙන් සර්වාංගයේ ඇති අධික උෂ්ණය නැසයි. මේක ශරීරයේ තියෙන උෂ්ණය නිසා දරුඵල ලැබෙන්නේ නැත්තේ. මේ ඖෂධයේ පළවෙනිම ගුණය තමයි දරුඵල ලැබීම. දරුඵල නැති යුවලක් ඉන්නවා නම් මෙන්න පාවිච්චි කරන්න තියෙනවා මහා සරස්වති අමෘතය. අනිවාර්යෙන්ම දරුඵල ලැබෙනවා. මේක ඒකාන්ත සත්‍ය බෙහෙතක්. ඊළඟට මේක කියනවා ඇඟ ඉස හස්ත පාද ඔළුව ඇඟ අතපය දනවාද සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දැන් අලුතෙන් ඔය යම් විස ඇඟවල වලට දීලා දැන් ඉතින් ඇඟවල දැවිලි තියෙනවා. මේවත් දනවාද හස්ත පාද මේ කීතෙන් ගිනිසේ දනවාද ගොඩාක් අයින මුළු ඇඟම මගේ දනවා මමුදුරුනේ කියනවා. මේ රෝගවල හැටි ගිනිසේ දනවාද වයස් නොගොස් ඉස පැසෙනවාද ඔළුව පැහෙනවා කෙස් පැහෙනවා වයසට යන්නේ අවුරුදු 10 12 ඒ තමයි ප්‍රධාන බේත. ඔළුව වේවුලනවාද අන්න පාකින්සන් කියන රෝගය. ඔළුව මෙහෙම ගැස්සෙන පටන් ගන්න නැත්නම් අතපය මෙහෙම ගැහෙන්න පටන් ගන්නවා. කැර කැවිලි එනවාද ඇඟ නිතර කැරකෙනවා. ඉසේ නොයේ කුෂ්ඨ සමහරුන්ගේ තියෙනවා ඔළුවේ කසන ගති. ඒ කියන්නේ විශේෂයෙන් ඉස්වර කියන රෝගයට මෙන්න ඖෂධය. ඉස ඊළඟ කනෙහි හට ගන්නා නොයේ රෝග කන් ඇහෙන්නේ නැති අයට මෙන්න ඖෂධය.
ඒවා තාම ප්‍රත්‍යක්ෂයෙන්ම දීලා බෙහෙත් දීලා අවබෝධ කරගත්ත ඖෂධ. කාම තිමිර පටලාදී ඇසේ කනේ හටගන්නා නානාවිද පටලයෝද ඇහි සුද කාම් බිහිරිකම මේ ඇසේ ඉසේ හටගන්නා නොයේ පටල දෝෂ මේ ඔක්කොම රිදෙනවා නිතරම වබ්බාරයි ඇස් දැවිල්ල ඇස් රිදෙනවා ඇස් කසනවා ඇස් පේන්නේ මේ සියලු දේ ඊළඟට කට වියලීම මිනිසුන්ට දිනවා මේ ඔක්කොම පැලෙනවා තෝල් පැලීම ඒ කියන්නේ කට පැලෙනවා පැසවීම කට ගඳ ගන්නවා නම් මෙන්න ඖෂධය මේවට මේ ද්‍රව්‍යමය ඖෂධ මේ සියල්ලට එක බෙහෙතක් තිබිලා තියෙනවා ඒක මම මේ කියන්නේ දිවෙහි හටගන්නා ඛණ්ඩමාල උගුරේ පිළිකාව ගැන මේ කියන්නේ ඛණ්ඩමාල පිළිකාව කියන්නේ මේ බෙල්ලේ ඇති වෙන බෙල්ලේ පිළිකාව. ඉතින් අපේ මිනිස්සු බෙල්ලේ පිළිකාවක් ඇතිවෙච්චාම කපලයින් කරේ නෑ. මිනිස්සු පාවිච්චි කළේ මේ බෙහෙත්. නමුත් දැන් අද වෙලා තියෙන්නේ ආපු ගමන් ගියා කැපුවා. ඊළඟට ඕෂ්ටේහි රෝග දිවේ ඇති වෙන මහා පුදුම විදිහට ඉව රිදෙනවා කතා කරන්න බෑ. අන්න පුංචි ළමයින්ගේ ගොතේ පුංචි දරුවන්ගේ ධාරණ ශක්තිය අඩුවීම වැනි මේ දිවේ ඇති කරන කතා කිරීමේ අපහසුතාව. දිවෙහි යට ඊළඟට උගුරේ සකල විද ලෙඩ. දැන් ඔය ඇති වෙලා දෙන විවිධාකාර ලෙඩ රෝගත් උගුරෙන් එන්නේ නේද? අපි නම කියන්න අවසර නැත. ඒ නිසා ඒ ගැන කියන්න බෑ. උගුරේ ඇති වෙන විවිධාකාර රෝග. විස්ස ප්‍රමේහ දියවැඩියාව. දියවැඩියාව නහුතේටම නැගලා තිබ්බත් අපේ වචනින් කියනවා. මේකට බස්සන්න පුළුවන් අඩු කරන්න. ක්‍රිමි රෝග හැම වෙලේම පණුවන්ගේ රෝග. මේක ඇඟවල එන්නේ පළු හැදින පළු කැසිලි කැවිලි වගේ කිරිපණු රෝගේ. මේ තමයි ඖෂධය. සප්ත කාස කැස්ස. උදේට කැස්ස, දවල්ට කැස්ස, රැයට කැස්ස, කෑවම කැස්ස ආදී වශයෙන් ඇති කරන සර්වවිධ කැසි. ස්වාස හුස්ම ගන්න බැරි වීම. මේක මේ බලන්නකො මේ සියල්ලට අපි එක බෙහෙතක් එදා හදලා තිබිලා තියෙනවානේ. ඇයි අපි තවත් පසුබට වෙන්නේ? ඇයි අපි තවත් පස්සට යන්නේ? ක්ෂය රෝගයද පැහැදිලිවම දීලා තියෙනවා. ක්ෂය රෝගය. දැන් තියෙන ලොකු ලෙඩක් නේ. ලක්ෂ ගණන් විඳන් කරලා බෙහෙත් කරනවා. තේරුමක් නැහැ. නමුත් අපි සනීප කරලා තියෙනවා. 18 කුෂ්ඨ. ශරීරයේ අතන කතනවා, මෙතන කතනවා හැමදැනම තියෙන ප්‍රශ්නයන්නේ. අපි මිනිසුන්ගේ ලොකු ප්‍රශ්න තමයි යගේ කැසිලි. මේ සර්වවිධ ආකාරයේ කහන ගති කැසි ඊළඟට දසට සැට ප්‍රකාර වූ ආරිසස් 18ක් 60යි 10යි 68කට බෙහෙත් කරනවා මේක. ඔබ ආර්ශස් රෝගියෙක් නම් ඔබට මීට වඩා අමෘතයක් තවත් මේ ලෝකේ නැහැ. මේක සම්පූර්ණ ඉදිරියට තියෙන තාම ශීතකාරක ඖෂධය. මේක පාවිච්චි කරන පටන් ගත්ත වෙලේ ඉඳන් ආර්ශස් රෝගේ සුව වෙනවා. ලක්ෂ ගණන් විඳන් කරන ආර්ශස් වලට. ඇයි අපේ මේ ඖෂධ තියද්දි ඇයි මෙච්චර මිනිස්සු දුක් විඳින්නේ? මට තියෙන ප්‍රශ්නේ ඒකයි. දසට සැට ප්‍රකාර 10යි 60යි 70ක් විතර. ඒතර ආරිසස් මූල රෝග භගන්දර බඩවැල පාත් වෙනවා, බඩවැලේ ගෙඩියනවා. ගුදයෙහි හට ගන්නා නොඑක් රෝග බඩවැල පාත් වෙනවා, බඩවැලේ ගෙඩියනවා. මේ ඊළඟට බුද මාර්ගේ පුපුරනවා මේවා. හණු ස්තම්භ මේවා කටවල් අරගන්න බෑ, කට රිදෙනවා, කතා කරනකොට කැක්කුමයි කියනවා. ජානු ස්තම්භ හස්තපාද 1000 එංගපද දෙවිලි නිදි විපරීත නිින්ද යන්නේ නැති අයට වෙන්න බෙහෙත. මේ නිදිපෙති බොන්න ඕනේ නැහැ මිනිස්සු මේ බොරු වැඩ කරන්නේ. මිනිස්සු කරන්නේ තව තවත් ලෙඩ වෙන එක මිසක් මේ ලෙඩ වලින් ගැලවෙන්න හදන එකක් නෙමෙයි. නිදි විපරීත නිින්ද යන්නේ නැත්තම් නිතරම නිදිමතන විපරීත වී යන මෙතෙක් යනාදී සකල විද රෝගයෝ මින් ඒකාන්තයෙන් ශාන්ත වේ. ඒ කියන්නේ දුරු වෙනවා. මේ ඖෂධයෝ වෘද්ධ කෙනෙක් ඒ කියන්නේ නාකි මිනිස්සෙක් විදි නොවරදවා භාවිතා කළොත් නියම විදිහට භාවිතා කළොත් තරුණයන්ට මෙන් බල වඩි ඔහුගේ ශරීර ශක්තිය තියෙන පටන් ගන්නවා. කාමී වේ ඔහුට කාම ආශාව ඇති කරනවා. ඒ කියන්නේ ලිංගික ශක්තිය ඇති කරනවා. වාජීකරණ ශක්තිය උග්‍රම බෙහෙතක් මේක. වාජීකරණ තන්ත්‍රයේ සියලුම බෙහෙත් මේකේ තියෙනවා. දැන් ඔබට වට්ටු කියන්නේ දකින්න. ශරීරයේ රන්වන් පාට වේ. දැන් අපි මිනිස්සු බෙහෙත් විදිනවා. බෙහෙත් විදිනවා ලස්සන ඇඟ රත්තරන් පාට. අවසානයේදී මොකද වෙන්නේ? නැති ලෙඩ රෝග ඇති කරනවා. ශරීරයේ රන් පැහැයක් ඇති කරගන්නම් මෙන්න ඔබට මහා සරස්වති අමෘතය.
ඡවි වර්ණ වේ. ඒ කියන්නේ ශරීරේ පැහැපත් වෙනවා. පෘෂ්ටි වඩි හොඳට මහත් වෙනවා මේ කිට්ටුලයි. කිට්ටු අය මේ උරුපති ගහනවා කියලා අපි ඒ කාලේ කිව්ව උරුපති ගහන්න ඕනේ නැහැ. මේක හරියට පාවිච්චි කරන දවස් 20ක මේක හොඳට මහත් වෙනවා. මයුරන්ට මේ දෘෂ්ටි වඩි. මයුරෝ කියන්නේ මොනරුන්ට උන්ට හොඳට ඈත පේනවා. සේම කටහඬ වේ. උන්ට හොඳට කෑ ගහන්න පුළුවන්. ඒ වගේ මහා ශබ්ද කටහඬක් සමහරුන් ඉන්නවා කටහඬ නැති අය. සමහර පිරිමි ඉන්නවා ගෑනු වගේ කටහඬ තියෙන. සමහර ගෑනු ඉන්නවා පිරිමි වගේ කටහඬ තියෙන. ඒ කටහඬේ ස්වර තන්තු වල තියෙන ප්‍රශ්න. ඒ ස්වර තන්තු නියම විදිහට පීරනවා. සරස්වතී සුරගුරු හා සමාන වේ. සරස්වතිය සුරගුරු හා සමාන ඥානයක්. දැන් ඔය ළමයි දැන් තියෙන ලොකු ප්‍රශ්නයක් නෙමෙයි මේ ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මතක නැහැ. ඉතින් මතක නැති ළමයි කවුරු හරි ඔබේ ගෙදර ඉන්නවනම් මේ දිව්‍යමය වූ ඖෂධය ඔබ පාවිච්චි කරන්න දෙන දවස් 20ක මොකද වෙන්නේ බලන්න. හොඳ මතක ශක්තියක් ඇති වෙනවා. හොඳ මතක ශක්තියක් ඇති වෙනවා. කටහඬ වඩි ලස්සන කටහඬක් ඇති වෙනවා. මේකී පළමු රෝග ප්‍රාප්ත වේ පූජිත වේ. මේ කියන්නේ පළමු රෝග දුරු වෙලා යනවා උඩින් කියපු විදිහට. ඒ වගේම මේ කියපු ගුණයන් ලැබෙනවා. පූජිත වේ. පූජිත වේ කියන්නේ මේක මහා පූජනීය ඖෂධයක්. මහා සාරස්වති අමෘතය. ඔන්න පාරම්පරිකව දුන්න නම තමයි මහා සාරස්වති අමෘතය. දැන් අපි කතා කරමු. මේ කතා කරපු මේ ඖෂධ, මේ කතා කරපු රෝගාබාධ. ඇයි අපි තියාගෙන මේ ලෝකේ තවත් දුක් විඳින්නේ? හෙළ වෙදකමේ ආයුර්වේදයේ අපේ වෛද්‍ය ශාස්ත්‍රය තුල අපිට මේකට බෙහෙත් තියද්දි ඇයි අපි මේ තරම්ම බටහිරටම කැති වෙන්නේ? ඒ නිසා ශරීරයේ ඇති කරන මේ සියලු විස පදාර්ථයෝ බැහැර කරලා මතු අනාගතයේ ඇති වෙන්න තියෙන සියලුම විනාශකාරී පීඩාවන්ගෙන් රෝගාබාධ තත්වයන්ගෙන් අපට මිදෙන්නට අවශ්‍ය නම් ඔබට මම නිෂ්පාදනය කරපු මේ අති ශ්‍රේෂ්ඨ වූ මහා ඖෂධය ඒකාන්ත වශයෙන් ප්‍රයෝජනයි. මේ ඖෂධ ටික 54ක ඖෂධ සංයෝගයක් එකට එකතු කරලා මේක නියම මීපැණි දාලා එළඟි තෙල් දාලා අඹරනනම් රුපියල් 1000කින් 2000කින් බෑ. ඇත්තටම මම මේක රුපියල් 1000කින් දෙනවා නම් ඔබට මම කරලා තියෙන්නේ බොරුවක්. ඒ නිසා මේක යම් කිසි ආකාරයකට මිලක් වෙනවා. ඉතින් ඔබ කතා කරන්න ඔබට දුරකථන අංක ටික අපි දාන්නම්. ඒ දුරකථන අංක ඔස්සේ ඔබ කතා බහ කරන්න. කතා බහ කරලා ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න. මේක මහා නිෂ්පාදනයක් වශයෙන් කරන්න බෑ. උක්ති 200ක් හෝ පරිම දැනට 150ක් තමයි ඉතලා තියෙන්නේ. උක්ති 150ක් හෝ 200ක් විතරයි අපිට මේ ඖෂධය හදන්න පුළුවන්. මහා ගොඩක් හදන්න පුළුවන් කමක් නැහැ. මොකද මේවා බෙහෙත් වර්ග සකසා ගැනීම ඉතාම දුෂ්කරයි. දැන් Google වගේ දේවල් ශෝධනය කර අපිට සමහර බෙහෙත් වල ගොඩාක් ශෝධනය කරන්න ඕනේ. ඒ නිසා වාසනාවන්තයින් 100කට හෝ 150කට මම මේ අති ශ්‍රේෂ්ඨ ඖෂධය සකස් කරලා තියෙනවා. මේක අරගෙන තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව මේක 2024 දක්වා මේක කාලිකුත් වෙන්නේ නැහැ. එතකන් ඔබට මේක පාවිච්චි කරන්න බෑ. ඒ නිසා ජීවිතයේ සෝබාදහමේ බල ශක්තියෙන් අපට පීඩාවල් වෙනකොට ඒ පීඩාවල් මගහරවා ගැනීම සඳහා දේශීය වෙදකමේ ප්‍රතිකාර විදි තියෙද්දි තවමත් ඔබ බටහිරට මාවඩන කෙනෙක් නම් මැණික් ගලේ පය හැපුණට කනා අහුඩලා ගනීද කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා සාරථී බලන ඔබ බුද්ධිමත් මගේ යුතුයකමක් වුණ වෛද්‍යවරයෙක් වශයෙන් ලෝකයේ මේ දායාද කරපු ශ්‍රේෂ්ඨ ඖෂධය ගැන යම්කිසි හෝ හැඳින්වීමක් ඔබට සිදු කිරීම. ඒ නිසා මේ උත්තරීතර වූ ශ්‍රීමත් මහා සාරස්වති අමෘතය පාවිච්චි කරන්න. මේක හරියටම හදපු ඖෂධයක්. අතිශය මහන්සි වෙලා දුක් විඳලා කරපු දෙයක්. ලෝකයාට යහපතක් වෙන්න කරපු දෙයක්. වෛද්‍යවරයෙක් වශයෙන් මගේ යුතුයකම මම ඉෂ්ට සිද්ධ කරපු දෙයක්. ඒ නිසා පාකින්සන් වැනි රෝග දරුවන්ගේ අධ්‍යාපනය අඩපණ වීම, ඒ කියන්නේ ඉගෙන ගන්න බැරි වීම, මතක ශක්තිය අඩු වීම, ඊළඟට පිළිකා වැනි භයානක දරුණු රෝග, ශේෂයේ මූල ගින්න නැත්නම් මූල රෝග, බඩේ ගෙඩි, ඊළඟට මුඛයේ තොල් පැලෙන ඒ ආදිය මේ ශරීරයේ ඇති කරන මූණාශය ඇති කරන වේදනා, දැන් ශරීරයේ අවපැහැගැන්වීම කියන මේකී සකල විද රෝග දෝෂ තත්වයන් සමනය කරන මේ ශ්‍රේෂ්ඨ මහා සාරස්වති අමෘතය භාවිතා කරන්නට ඔබටත් වාසනාව ලැබෙත්වා, ඔබත් වාසනාවන්තයෙක් වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව මේ ශේෂ්ඨය තුල වෛද්‍යවරයෙක් වශයෙන්
මගෙන් මේ සමාජයට සිදු කරන්නට තිබුණු මේ සේවය පිළිබඳව ඔබට කරන ලද මේ විග්‍රහය නිමාවට පත් කරමින් මේ සංසාරගත ගමන තුල අපි කරපු යම් යම් අකුසල් නිසා අපට පැමිණපු විවිධ රෝගාබාධ සමනය කරගෙන නිරෝගී සම්පන්න පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙන්න අවශ්‍ය කරන මේ අමෘතය පාවිච්චි කරන්නට ඔබට වාසනාව ලැබේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමින් තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරනවා. මම වෛද්‍යාචාර්ය අල්ගමුවත් සුමන වංශ ආමුදුරුවෝ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.